පලාතම කළු කරලා හිතුවේවත් නැති වෙලාවක ගංගොඩවිලට වහින්න පටන් ගත්තේ බක්කරේගේ පාම් බක්කියට ඉටි රෙද්දක්වත් වහගන්න වෙලාවක් නොදී. මුත්තකින් කාලකන්නි වැස්ස. පොඩි උන් ටික අදත් බඩගින්නේ. වහලා දාලා තිබ්බ කඩපිලකට ගොඩ වෙච්ච බක්කරේ හිතින් මූසල වැස්සට වැන්නේ හිතේ වේදනාව අඩු කරගන්න. කොහෙද එහින් වසංගතයක් මෙහින් කාලකන්නි වැස්සක්. දෙයියොත් අහිංසක අපේ බඩවියතටම තමයි කෙලින්නේ. බක්කරේ හිතේ වේදනාව අකුණු ගගහ වහින අනෝරාවෙන් පිටකරේ කඩේ සිමෙන්ති බැම්ම උඩට කකුල් දෙකත් ගන්න ගමන්. එහෙන් මිනිස්සු වසංගතේ හින්දා පාන් ගෙඩියක් ගන්නෙ නෑ. ඔය දුප්පත් එකෙක් කැරෙන්න. බක්කරේගේ දැස් කඳුලින් පිරෙනවා. අනේ දෙයියනේ මම කොළු පැටව බඩගින්නේ. හේ වේදනාවට වෙවුලනවා මිසක් සීතලක් ගතේ මායිමකටවත් දැනෙන්නේ නැහැ. දඩාස් යන හඬින් වසා දමා ඇති කඩලැලි ඇතුලෙන් යමක් පෙරළුනේ ටිකක් සද්දෙට. බක්කරේ එදෙස හැරිලා බැලුවත් පේලියට තියෙන ලෑලි දොර ඇරෙන්න වෙන දෙයක් දකින්න තිබුණේ නැහැ. අම්මේ අයියෝ අම්මේ. එවර ලෑලි දොර ඇතුලෙන් ඇහුනේ කවුදෝ වේදනාවෙන් කෙඳිරි ගාන සද්දයක්. පිණි කෝඩයක්ව තිබ්බ වැස්ස අනෝරාවක් බවට හැරෙමින් තිබුණත් කඩේ මිදුලේ තිබ්බ අඹ ගහේ වැටිච්ච කොළ රොඩු කාලෙකින් අතුගාලා නැති විත්තිය බක්කරේට තේරුනේ වැහි දෙක තුනකට එහා වැටිච්ච කොළ රොඩුත් එහෙමම පොළවට ඇලිලා දිරමින් තියෙනවා දැක්කම. මේ පාළු කඩ කාමරේ මොකද යකෝ කෙඳිරි ගාන්නේ? හිතේ අයිරුවක් වෙන්න. එලෙස සිතුවත් වැඩි වේලාවක් යන්නට මත්තෙන් ආයෙත් ඒ සද්දේ ටිකක් සද්දෙන් ඇහුනේ. තවත් බලා නොඉඳ ගිහින් බලන්ට තමුන්ගේ හිත බක්කරේට මොර දුන්නා. කොහෙන් කියලාද මේ කස්සට රින්ගන්නේ? ලෑලි දොරේ ඉබ්බෙකුත් දාලා නිසා ඔහු හුලං වැස්සට තෙමෙමින්ම බිත්තිය අයිනෙන් පිටුපසට ගියේ. එහි ඇති දොරකින් හෝ ඇතුළු වී කෙඳිරි ගාන්නා ගැන සොයා බැලීමට සිතාගෙනයි. අනිත් එක මේ වැස්සේ පාළුව යන්නත් එක්ක කවුරු හරි ඉන්නවනම් හොඳයිනේ. තව පැයකටවත් පායන වැස්සක් නෙමෙයි අද නම් වහින්නේ. බක්කරේ තනිවම සිතනවා. අමාරුවෙන් බිත්තිය අයිනෙන් ගිහිනුත් පිටිපස්ස ඇති දොරට දමා තිබූ ඉබ්බ දැක්කම බක්කරේට හොඳටම කේන්ති ගියා. මොන රෙද්දක්ද යකෝ? මේකේ උන්ට පිස්සුද එකෙක් ඇතුළට දාලා මේව ලොක් කරන්න? ඒකෝ මට නිකන් සද්දයක් ඇහෙන්න ඇත්තේ. හිතින් Tamanටම කිය බක්කරේ කෝකටත් Taman ආ පැත්තෙන් නැතුව අනෙක් පැත්තෙන් ඉස්සරහට ගියේ. Tamanට ඇහුනේ මිනිස් කටහඬක්මයි කියලා හිත ආගිරි ගාද්දී. අඩි දෙක තුනක් ඉදිරියට යද්දී දැක්කේ දිගට හරහට ලෑලිත් ගහලා වහලා තියෙන ජනේලයක්. මේක නම් මේ වැස්සේ මගේ හිතේ ඇඳිච්ච මායාවක් වෙන්න. නැත්තම් මෙහිම වහලා දාලා යයිද මිනිහෙක් ඇතුලේ දාලා. බොරුවට මං නිකන් කෝඩෙට අහු වෙනවා. Tamanටම බැනගනිමින් ඔහු ආයෙත් සිමෙන්ති බැම්ම උඩින් වාඩි උනේ මේ අනෝරාව ඉවරයක් වෙනකන් නැගිටින්නේ නෑ කියලා හිතාගෙනයි. අම්මෝ අනේ අම්මේ. එවර සද්ද ටිකක් හයියෙන්ම ඇහිච්ච හින්දා බක්කරේ දෙපාරක් නොහිතා පිටුපස දොර ළඟට ගියේ ඉබ්බා කඩලා හරි ඇතුළට යන්න හිතාගෙන. දොර පඩිය ළඟ මිදුලේ කාලෙකට කලින් මොනාදෝ පාත්තියක් හදන්ට අල්ලා තිබූ ගල් වැටියෙන්
සාමාන්‍ය ප්‍රමාණික කළුගල් ගෙඩියක් ඇන්න දොරේ අගුලට දාලා තිබ්බ ඉබ්බට දෙතුන් විඩක් ගහද්දී ලොක් එක පැන්නේ බක්කරේගේ හිත දෙගිඩියාවෙන් පිරෙද්දී. අලු පාටින් තීන්ත ගාලා තිබ්බ දොර ඇරෙද්දී එතුලින් ආපු දූවිලි පුස් ගඳට බක්කරේ ඔළුව ආයෙත් දොරෙන් පිටට දැම්මේ යන්නට ආපු කිඹුහුන් දෙක තුන නිදහසේ යරින්ට. දෙයනේ මේකේ මොන යකෙක් ඉන්නවාද මන්ද මෙච්චර පුස්කන්දස්කාරයක. වටේටම ආවරණය වෙලා තිබ්බ ඒ කඩ කෑල්ල ඇතුළට බක්කරේගේ ඇහැ හුරුවෙන්ටම පොඩි වෙලාවක් ගත වෙන්න ඇති. ඒ පාර වීදුරුවක්ද කොහෙද පෙරළුනේ? මොකා වුණත් මේකේ ඇතුලේ උන්දැව හිර කොරලා ගොහින් වගේ. හෙතෙම කාමරේ පුරා වූ අඳුරේ තව ඉදිරියට යන්න මත්තෙන් තමුන්නේ කලිසම් සාක්කුවේ කොනක වූ ගිනි පෙට්ටිය අතට ගත්තේ මේක ඇතුලේ මොන සතා සරුපයා läගගෙන ඇද්දැයි හිත හිතා. අත වූ ගිනි කූරේ එළියෙන් වටේටම ඇහැ දාපු බක්කරේ දැක්කේ තමන් ඉන්නේ කඩ කෑල්ලට හදාපු කුස්සි කෑල්ලක කියලයි. තමන් උන්න දොර අසලම ඇති විදුලි ස්විචය අතපත ගාලා කාමරේම එකම එළියක් කරමින් එහි වූ විදුලි බුබුල දාපු බක්කරේ දුටුවේ කාලයක් මිනිස් පහසක් නොලබපු කුස්සි කෑල්ලේ දූවිලි තට්ටු බැඳිච්ච මකුළු දැල් හැම තැනම පිරිච්ච පුංචි පුංචි සතුන්ගේ රජදහනක්. දෙයනේ බක්කරේගේ කටින් ඉබේටම එහෙම කියුනේ මේකනම් සත්ත්ව විමානයක් කියලා හිතුණු නිසායි. ඔහු හෝදිසියෙන්ම එහි වූ අනෙක් දොර පැලැල්ලට අත තිව්වේ මොකක් නමුත් කෙඳිරි ගාන උන්දැයින්ට ඕනේ ඒ කෑල්ලේ කියලා හිතාන. හප්පට යකෝ මේ මොකොද මේකට ඉබ්බෙකුත් දාලා ඒ මදිවට තව අලුතෙන් හදාපු සොයිබෙකටත් යකඩ කූරු ගහලා මොකෑ මේකේ නිදානයක්වත් රකින්නවද? බක්කරේ එතන හිටන් ටිකක් නැවතිල්ලේ කල්පනා කෙරුවේ මොක නමුත් අමුත්තක් තමුන්ගේ හිතට ගොඩ වෙච්ච හන්දයි. වතුර ටිකක් එළියේ මුරුගසන් වර්ෂාව මැද්දේ කාමරේ ඇතුලෙන් එකෙක් කෙඳිරි ගගා වතුර ඉල්ලනවා. මොන මිනිහටද එකෙක් අමාරුවේ වැටිලා ඉති අහක බලන්න පුළුවන්. ඕන කෙහෙල් මලක් වෙන්න ගොහින් බලනවා. බක්කරේ තමුන්නේ එහා මෙහා වෙන්ට තනන හිත එකලස් කරගත්තා. ආයේ මිනිහෙක්ට කරදරේ වැටුනම නැතුව වෙන කොයි වෙලාවට හිටියත් වැඩක් ඈ. බිත්තියටම ලං වෙන්න හදලා තියෙන සිමෙන්ති බැම්මේ තිබිච්ච කිලෝ 5 තරාදි පටිය අතට ගත්ත හෙතෙම දොරේ වූ ඉබ්බත් යකඩ සොයිබෙත් ගැලවෙන්න දෙපාරක් තුන් පාරක් පහර දෙන ටාන් හඬ මහා අනෝරාව මැද්දේ කිසිවෙකුට ඇසෙන්න නැතුව ඇති. කුස්සියේ ලයිට් එකේ එළිය නොවුනා නම් ඇතුල් කාමරේ අන්ධකාරයට බක්කරේට කිසිවක් නොපෙනී යන්නම තිබ්බා. අම්මේ වතුර ටිකක් වතුර. සිමෙන්ති පොළවේ දිරච්ච පැදුරු කඩමාල්ලකට ගුලි වෙලා උන්නේ අවුරුදු 17ක් 18ක් වයසේ කිය හැකි තරුණයෙක්. හැබෑටම ඒකව හරියට බක්කරේට පෙනුනේ සුමානෙකින් කෑමක් නැතුව හාමත් වෙච්ච පරඬැලක් වගේ. තව ඩිංගිත්තල් ළඟට කොරාලා බැලින්නම් මේකයි අතපය හතරම දන්වැල් කෑල්ලකට හිර කොරලා තිබ්බේ කිසිම විදියකින් හෙල්ලෙන්නවත් බැරි වෙන්න. අනේ අම්මපා මෙහිම අසමජාති හැත්තක්. බක්කරේගේ මුළු හිතම වෙවුලුවා. ඔහු දනිපනි ගාලා කොළුවගේ අතපය හතර ලිහිල් කරේ මහත් වේදනාවකින්.
ඇටකෝටු පෑදිලා තිබ්බ පරාණ කූඩුවේ මස් කලඳක් නොතිබ්බේ මේ කොළු ගැටය සුමානකින් දෙහිකින් වතුර පොදක්වත් නොලැබ එක තැනම අපා දුක් විඳ බවට සාක්ෂී. අපේ පුදුමේ මේ කයේ පණකෙන්ද මෙච්චර කල් රැකිලා තිබිච්ච එක නෙව. බක්කරේ Tamanටම හිතින් මුමුණ ගත්තේ වේදනාවෙන්. අතුර කොල්ලා තාම කෙඳිරි ගන්නවා. බක්කරේ හනික තමුන්නේ බයිසිකලේ ළඟට ගොස් හොඳ වෑම් පාන් ගෙඩියක් අතට ගත්තත් ඒක අතේ තියානම කල්පනා කොලේ මේක ඉන්න හැටියට මේවා ලොබුටන්න පුළුව නෑ කියලා තමුන්ටම කියා ගනිමින්. හනික වහල දිගේ වැක්කිරෙන වැහි වතුරට පාන් ගෙඩිය අල්ලා තෙත බරියම් කරගත් ඔහු වතුර වැක්කිරෙන්න නොදී දෝතිම්ම අල්ලන් ගොස් ගොමස් කඩයක්සේ වැටිලවුන් කොළුවගේ මුවට පාන් ගෙඩියෙන් බේරෙන වතුර බින්දුව බින්දුව අල්ලන් හිටියේ බක්කරේගේ දෙනෙත් අග කඳුළු බින්දුවක් නලියද්දී. කොල්ලත් ගිජු කමට ඒ වතුර බින්දුව බීවේ සතෙක් ගානට. හෙමින් හෙමින් පාන් ගෙඩියෙන් භාගයක්ම ගිල දැමූ කොල්ලා තවමත් ගෙබිම වැටියුන්නේ දෑත දෙපා වෙවුලමින්. කොළුවෝ ඔහොම හිටින් මං ඔබට ප්‍රතිකාරයක් කොරන්ට කාව හරි එක්කානෙන්නම්. බක්කරේගේ අනුකම්පාව කොළුවගේ අසරණ මූණට ගෙනාවේ ඇඳේ නොඇඳී යන හීන් හිනාවක්. එහෙත් යන්ටයි කියලා නැගිට්ටත් කොල්ලගේ දර හැව වගේ අතක් බක්කරේගේ කකුලෙන් අල්ලගත්තේ මොනවදෝ මුමුණමින්. හිටින් උඹ ඔහොම හිටියොත් මෙතනම පණ ඇදලා මැරිලා යයි. මං කාව හරි එක්කානෙන්නම්. කොළුවව එතනම ඉන්ට ඇරපු බක්කරේ මහා වැස්සෙම උන්දැගේ බයිසිකල් කටුවේ රූන් ගාලා ඉගිලුනේ ගංගොඩවිල පොලිසියට. Taman දෑහින් දැකපු සියල්ලම පොලිසියේ ඇත්තන්ට කියාපු උන්දැ පොලිස් මහත්තුරුත් එක්කාසු කරගෙන අර පාළු කඩපිලට ගොඩවෙන්ට මහ වෙලාවක් යන්ට නැතුව ඇති. මහා අනෝරාවක් වගේ වැහැපු වැස්ස ඒ වෙනකොට පුංචි පොදේකට තුරල් වෙලා තිබුණා. ඒත් කලින් කඩකාමරේ ඇතුළට යනකොට නොදැනිච්ච මහා අමුත්තක් මෙවර කඩදොරින් ඇතුළට යනකොට බක්කරේට විතරක් නෙමෙයි පොලිස් මහත්තුරුන්ටත් දැනුණා. පලාතම ගඳ ගස්සවමින් ඒ තුල වූයේ මිනිස්සෙකුගේ කියා සිතන්නටවත් බැරි ඕජස් ගලන මලකුණක් විතරයි. බක්කරේට Taman දෑහින් දැකපු දේ විශ්වාස කරන්ට තියා කතා කරගන්නටවත් පණක් තියුනේ නෑ. හෙතෙම හෝරාවකට විතර කලින් තෙත බරියම් කරාපු පාන් ගෙඩිය එහෙමම ඒ අසල වැටිලා තිබුණා. බක්කරේ එය අතට ගත්තේ ඇස් අග කඳුළු බින්දුවකින් තෙත් වෙද්දී. ඔහු ඉන්පසුව එතන සිද්ධ වෙන දේවල් දුටුවේ තම දෑස ඉදිරිපිට සිද්ධ වෙන මායාවක් වගේ. පොලිසියේ මහත්තුරුත් ගමේ උදවියත් මේ නාඳුනන මලසිරුර වාහනයක දාගෙන අරන් යන විටත් බක්කරේ උන්නේ කිසිවක් හිතා ගන්නට බැරිව කඩපිලේ සිමෙන්ති බිමේ උක්කුටිකව වාඩි වෙලා නිකට අතක් තියාන. ඒ කාර්යයන් සියල්ලම ඉවර වුණු තැන එක් පොලිස් නිලධාරියෙක් බක්කරේ ළඟට කිට්ටු වුණේ යමක් කියන්න. ලොකුන් නැහැ දන්නවද? ඔය නැති වෙලා ඉන්නේ කෝටිපතියෙක්ගේ පුතෙක්. ඒ ළමයාගේ පර්ස් එක තිබුණයින් අපිත් හොයාගත්තේ. දැන් සුමාන දෙකකට කිට්ටුයිලු අතුරුදහන් වෙලා. කෝකටත් ලොකුන් නැහැට කට උත්තරයක් දෙන්න පොලිසියට එන්න වෙනවා. සියල්ල සිද්ධ වුණේ හීනයක් වගේ. බක්කරේට තමුන් පොලිසියේ ඉඳන් තමුන්නේ බයිසිකලෙන් ගෙදර ආව විදියවත් මතක තිබුණේ නැහැ. එදින රාත්‍රියේ සහලෝල උණගත්ත පිම්ම එක දිගට දින 3ක් විතර බක්කරේ උණ විකාරෙන් කියෝ ඉඳියේ මොහොතින් මොහොත
මූණ ඉදිරිපිට ඇඳී නොඇඳී යන කොළුවගේ අහිංසක හිනාවට ඇවිලිච්ච හිතින්දා තුන්වෙනි දින මහරාත්‍රියේ උන් දැවුන්නේ තද නින්දේ. සුදු පාට අද්දික ෂර්ට් එකකට සුදු සරමක් ඇඳන් බක්කරේ ඉදිරිපිටට ආපු අර කොළු ගැටයා බක්කරේට තෙත බරියන් වෙච්ච පාන් ගෙඩියක් දික්කොලේ hina මූණින් බයටම කෑ ගාන නැගිට්ට බක්කරේට එතනින් එහා නින්දක් නොගියේ හිතේ ගැස්සිල්ල හින්දායි. පහුවෙනිදා වෙනකොට නම් උන්දගේ උණ අඩු වෙලා තිබුණෙන් හෙතෙම උදෙන්ම පෝරණුව පැත්තේ ගියේ ගෙදර අගහිඟ ගැන දන්න නිසාමයි. අපොච්චා මේන් බලන්ටකෝ. මේක ලාම්පුවට ඇල්ලුවාම මාරෙට දිලිහෙනවනේ. තමුන්ගේ මද්දුවා අත වූ අමුතු වස්තුව දිහා බක්කරේ ඕනවට එපාවට බැලුවත් දුටු දෙයින් හෙතෙම ගල් ගැසුනේ එහි වූ වෙනස නිසාමයි. කොයින්ද බොටෝක? හෙතෙම වෙවුලන දෑතින් එය අතටගෙන ඒ මේ අත බලමින් ඇසුවා. අපොච්චගේ බයිසිකලේ පෙට්ටියේ තිබ්බේ පුස්පාන් ගෙඩියක්. ආන් ඒක ඇතුලේ තිබ්බේ ඕක. රතු පාටින් දිලිහෙන ගල් කෑල්ලට වඩා ඒ වෙලාවේ බක්කරේගේ දෑහි කඳුළු දිලිසුනේ තෙත පාන් ගෙඩිය මතක් වෙලයි. මයි දෙයියෝ, හේනං එදා රාත්‍රියේ අර කොළුව ඇවිදින් පාන් ගෙඩියක් දික් කරලා මට කියන්ට හැදුවේ මේකයි.